ආයුබෝවන් තෙරුවන් සරණයි. දහම් පාසල් අවසාන විභාග පාඩම් හා ප්‍රශ්නෝත්තර සරලව පැහැදිලිව නිදහසේ ඉගෙන ගන්නා අයට දහම් පාසල් අවසාන විභාගයට අදාළ පාඩම් මාලාව සකස් කරමින් සිටින්නේ බුද්ධ චරිතය පළවෙනි පාඩම දෙවෙනි කොටස. පළවෙනි පාඩමේ බොහෝ විස්තර කතා කරලා තිබෙනවා. දෙවැනි කොටස අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ සමාජ විෂමතා පිළිබඳව. ಭಾರತೀಯ සමාජයේ පැවතුණු සමාජමය විෂමතා පිළිබඳව කතා කරනවා. මේට කලින් පාඩම ඔබට අපගේ නාලිකාවේ ඉදිරිපත් කරලා තියෙනවා. පහතින් ලින්ක් අපි දාලා තියෙනවා. ඒ වගේ ගිහිල්ලා පාඩම් අධ්‍යයනය කරන්න පුළුවන්. සියලුම විෂයන් වලට අදාළ ලින්ක් පහතින් අපි දාලා තියෙනවා. ඒ වගේම වීඩියෝ පාඩම් සකස් කරපු පාඩම් පහතින් ඔබට ලබා ගන්නට පුළුවන්කම තියෙන බවත් දැනුම් දෙමින් අපි පාඩම ආරම්භ කරමු. බුද්ධ චරිතය පොත මූලාශ්‍රයේ විදිහට ඔබට පාවිච්චි කරන්නට පුළුවන් මේ පාඩම් අධ්‍යයනයේදී. එහෙමනම් බුද්ධ චරිතය පොතත් අතට අරගෙන අපි පාඩම් පටන් ගනිමු. බ්‍රාහ්මණ ඉගැන්වීම අනුව සංවිධානය කළ ලද බුද්ධ කාලීන සමාජයේ විවිධාකාර විෂමතාවයන්ගෙන් ගහන විය. බ්‍රාහ්මණ ඉගැන්වීම අනුව තමයි ಭಾರತೀಯ සමාජය සම්පූර්ණ වශයෙන් සංවිධානය වෙලා තිබුණේ කියලා අපි කිව්වා. ඊට කලින් පාඩමේදී බොහෝ විස්තර. ඉතින් එහෙම නිර්මාණය වෙච්ච ಭಾರತೀಯ සමාජයේ විවිධාකාර විෂමතාවයන් තිබුණා. කුල ભેදය පදනම් කරගෙන මූලික වශයෙන්ම එම විෂමතාවන් නැති වූ බව පෙනේ. කුල ભેදය පදනම් කරගෙන බ්‍රාහ්මණ, ක්ෂත්‍රිය, වෛශ්‍ය, ශූද්‍ර මේ ආදී වශයෙන් ওই විදිහට විවිධ ආගමික ඉගැන්වීම් අනුව බ්‍රාහ්මණික ආගමික ඉගැන්වීම් අනුව විවිධ විෂමතාවයන් පැවතුණා. සමාජ ප්‍රභවය පිළිබඳ මුලින් දක්වන ලද බ්‍රාහ්මණ මතය අනුව ප්‍රධාන කුල හතරකි. සමාජ ප්‍රභවය පිළිබඳව අපි මුලින් දැක්ුවා. ඒ අනුව අපි කිව්වා බ්‍රාහ්මණ, ශාස්ත්‍රීය, වෛශ්‍ය, ශූද්‍ර කියලා කොටස් වලට මේ පිරිස විසින් බ්‍රාහ්මණයා විසින් සමාජයේ බෙදලා තිබුණා. බ්‍රාහ්මණ, ශාස්ත්‍රීය, වෛශ්‍ය, ශූද්‍ර. අපි මේ වෙලාවේදී ඔබට සිහිපත් කරන්නට ඕන මේ වගේ අවස්ථාවකින් ප්‍රශ්නයක් අහන්න පුළුවන්. බ්‍රාහ්මණික ඉගැන්වීමෙන් සංවර්ධනය වූ විවිධ විෂමතාවයන්ගෙන් ගහන වූ ಭಾರತೀಯ සමාජය තුළ බ්‍රාහ්මණයා විසින් හඳුන්වා දෙන්නට යෙදුණු කුල ක්‍රමය අනුව කුල කීයක් තියෙනවද? ඒ කුල හතර මොනවද? ඔය විදිහට අපෙන් ප්‍රශ්නයක් අහන්න පුළුවන්. බ්‍රාහ්මණ, ශාස්ත්‍රීය, වෛශ්‍ය, ශූද්‍ර. ඒ ප්‍රශ්නේම තමයි අපිට මුලින් පාඩමේදී අපි කතා කරපු විදිහට වර්ණ ධර්ම විදිහට උගන්වන්නේ. මේක වෙන විදිහකට අහන්න පුළුවන්. කුල හතරක් ඉදිරිපත් වෙනවා බ්‍රාහ්මණික ඉගැන්වීමට අනුව ಭಾರತೀಯ සමාජය තුළ. ඒ කුල හතර මොනවද කියලා අහන්නත් පුළුවන්. එතකොටත් අපිට පිළිතුර මේ කියන පිළිතුර. මෙම කුල ක්‍රමයේ චතුර් වර්ණය යනුවෙන්ද හැඳින්වේ. වර්ණ යන පදයෙන් මුල් කාලයේදී හඳුන්වන ලද්දේ මිනිසාගේ පැහැයයි. කුල ක්‍රමය චතුර් වර්ණයේ විදිහටත් හඳුන්වනවා. මුල් කාලයේදීම මේ වර්ණ කියන වචනේ මුල් කාලයේදී වර්ණ යන වචනේ වර්ණ කියලා වචනයක් පාවිච්චි වෙනවා. චතුර් වර්ණ කියලා. ඉතින් මේ මුල් කාලයේදී චතුර් වර්ණ කියන වචනයෙන් පාවිච්චි කරලා තියෙන්නේ පැහැය. වර්ණ කියන එකෙන් මුල් කාලයේදී පාවිච්චි කරලා තියෙන්නේ පැහැය කියන අර්ථයේ තීම සඳහා. ක්‍රිස්තු පූර්ව 1500 දී පමණ මධ්‍ය ආසියාවේ සිට ඉන්දියාවට සංක්‍රමණය වූ මිනිසුන් එනම් මුල්ම ආර්යයන් පැහැපත් සමකින් යුක්ත කොටසක් වූ බව සැලකිය හැකිය. ක්‍රිස්තු
පූර්ව 1500 දී මධ්‍ය ආසියාවේ ඉඳලා ඉන්දියාවට සංක්‍රමණයක් සිද්ධ වෙනවා. ඒ පිරිස ආර්යයන් මුල්ම ආර්යයන් විදිහට හඳුන්වනවා. පැහැපත් සමකින් යුක්ත කොටසක් වූ බව සලකනවා. ක්‍රිස්තු පූර්ව 1500 දී මධ්‍ය ආසියාවේ සිට ඉන්දියාවට සංක්‍රමණය වූ පිරිස හඳුන්වන්නට යෙදෙන නම මොකක්ද කියලා අපෙන් අහන්න පුළුවන්. ඒ තමයි මුල්ම ආර්යයන්. මුල්ම ආර්යයන්ගේ ලක්ෂණය තමයි පැහැපත් සමකින් යුක්ත වීම. පැහැපත් සමකින් යුක්ත වීම ආර්යයන්ගේ ප්‍රධාන ලක්ෂණයක් බවට පත් වෙනවා. ඒ විදිහට විශේෂ කරලා ඔබට පුළුවන් අවශ්‍ය කරුණු මතක තබා ගන්නට ලේසි විදිහට, මතක තබා ගන්නට පහසු විදිහට වෙන් කරලා හඳුනා ගන්නට. ඊට පස්සේ කියනවා මෙම කුල ක්‍රමයේ චතුර්වර්ණයේ යනුවෙන්ද හැඳින්වේ. ඉතින් මෙම කුල ක්‍රමය චතුර්වර්ණයේ විදිහට හඳුන්වනවා. ක්‍රිස්තු පූර්ව 1500 දී පමණ මධ්‍ය ආසියාවේ ඉඳලා ඉන්දියාවට සංක්‍රමණය වෙච්ච මිනිස්සු මුල්ම ආර්යයන් විදිහට හඳුන්වනවා. ඒ මුල්ම ආර්යයන් විදිහට හඳුන්වන පිරිසෙන්ට අමතරව තවත් පිරිසක් මේ සමාජය තුළ හිටියා. සමාජය තුළ තවත් විශේෂිත වූ පිරිසක් හිටියා. ඒ පිරිස තමයි එවකට ඉන්දියාවේ විසූ මුල් පදිංචිකාරයෝ කළු පැහැයෙන් යුක්ත සමක් ඇත්තෝ වූහ. මුල් පදිංචිකරුවෝ 1500 දී මධ්‍ය ආසියාවෙන් සංක්‍රමණය වෙච්ච පිරිසට අමතරව ඉන්දියාවේ හිටියා මුල් පදිංචිකරුවෝ. ඒ පිරිසගේ ලක්ෂණය තමයි කළු පැහැති සමකින් යුක්ත වීම. සුදු පැහැති සමකින් යුක්ත වුණේ ආර්යයන් විදිහට මුල්ම ආර්යයන් විදිහට සංක්‍රමණය වූ මධ්‍ය ආසියාවේ ඉඳලා පැමිණිච්ච පිරිස. එහෙමනම් මුල් පදිංචිකරුවන් කළු පැහැයෙන් යුක්ත පිරිසක් බවට පත් වෙනවා. ಭಾರತೀಯ ශිෂ්ටාචාරයේ ආදිතම යුගයේ සැලකෙන්නේ මධ්‍ය ආසියාවෙන් පැමිණි ආර්යයන් එහි මුල්ම ජනාවාස පිහිට වූ අවධියයි. ಭಾರತೀಯ ශිෂ්ටාචාරයේ ආදිතම යුගය මුල්ම යුගය. ಭಾರತೀಯ ශිෂ්ටාචාරයේ පළවෙනිම යුගය වෙන්නේ මධ්‍ය ආසියාවේ සිට පැමිණි ආර්යයන් එහි මුල්ම ජනාවාස පිහිට වූ අවධිය. ඒක තමයි මුල්ම යුගයේ විදිහට සලකනු ලබන්නේ. ඔවුන් විසින් තමන්ට හමු වූ කාල වර්ණ සිරුරු ඇති මුල් පදිංචිකාරයන් පහත් කොටසක්සේ සලකා තිබේ. මේ අනුව මුලදී පැවති වර්ණ භේදයෙන් ಜಾති භේදයේ පිළිබිඹු විය. මුලින්ම මධ්‍ය ආසියාවේ ඉඳලා පැමිණිච්ච පිරිස ಭಾರತයේ හිටපු කළු වර්ණ සමක් තිබුණු පිරිසව පහත් කොට සැලකුවා. මේ වර්ණ භේදය අනුව අන්තිමේදී ಜಾති භේදයක් ඇති වෙනවා. කළු පැහැති සමක් ඇති මුල් පදිංචිකරුවන් මධ්‍ය ආසියාවේ ඉඳලා 1500 ක්‍රිස්තු පූර්ව 1500 ආපු ආර්යයන් මුල්ම ආර්යයන් අතර ගැටුමක් ඇති වෙනවා. ಜಾති භේදයක් ඇති වෙනවා. ආර්යයන් උසස්ය, අනාර්යයන් පහත්ය. අනාර්යයන් කිව්වේ මුල් පදිංචිකරුවන්. ಭಾರತයේ තුල මධ්‍ය ආසියාවෙන් පිරිස සංක්‍රමණය වෙන්න කලින් හිටපු පිරිස තමයි අනාර්යයන් විදිහට හඳුන්වන්නේ. ආර්යයන් විදිහට හඳුන්වාගත්තේ ಭಾರತයට සංක්‍රමණය වෙච්ච පිරිස. යන ආර්යයන් උසස්ය, අනාර්යයන් පහත්ය යන මත මුල් කාලයේම ඇති වූ අතර ක්‍රමෙන් ඒ වෙනස් වූ බවද පෙනේ. මුල් කාලයේදී ආර්ය අනාර්ය කියන ભેදයක් ඇති වෙනවා. හැබැයි පස්සේ කාලෙ වෙනකොට මේ ආර්ය අනාර්ය කියන ભેදය ක්‍රමයෙන් වෙනස් වෙච්ච ආකාරයක් පේන්න තියෙනවා. කොහොමද මේ වෙනස් වෙලා තියෙන්නේ කියලා අපි බලමු. මුලදී වර්ණයේ අනුව ආර්ය අනාර්ය ભેදය සලකා තිබේ. එහෙත් ආර්ය සભ્યත්වයේ ಭಾರತයේ තුල සංවිධානාත්මකව පිහිටුවීමේදී වර්ණ ભેදයේ වෙනත් මුහුණුවරක් ගත්තේය.
මුල් කාලේදී වර්ණය අනුව ආර්ය අනාර්ය කියන ભેදය ඇති වෙනවා. ඒ වුණත් පස්සේ කාලෙ වෙද්දී ಭಾರತೀಯ තුල සංවිධානාත්මකව වර්ණ ભેදය වෙනත් මුහුණුවරක් ගන්නවා. ಭಾರತೀය තුල සංවිධානාත්මකව පිහිටුවනකොට මේ ආර්ය සભ્યත්වය කියන්නේ මේ ಭಾರತೀය තුල ඇතිවෙච්ච ශිෂ්ටාචාරය. ඒ ශිෂ්ටාචාරය ඇති වෙද්දී මේ වෙනත් මුහුණුවරක් ගත්ත වර්ණ ભેදය වෙනත් මුහුණුවරක් ගත්තා කියලා කිව්ව ಭಾರತೀಯ සමාජය තුල මුලින් වර්ණ ભેදය අනුව තිබුණේ තත්ත්වය වෙනස් වුණේ ආර්ථිකය පදනම් කරගෙන. එහිලා මුල් වූයේ ආර්ථික කටයුතු අනුව සමාජයේ සංවිධානය වීමයි. මුලින්ම කුල ભેදේ, ಜಾති ભેදේ අනුව වර්ගීකරණය වෙලා තිබුණු සමාජය පස්සේ කාලේදී ආර්ථිකය පදනම් කරගෙන ආර්ථික කටයුතු අනුව වෙනස් මුහුණුවරක් ගත්තා. වෙනස් සමාජ ක්‍රමයක් නිර්මාණය වෙනවා. ඒ සඳහා ඍජුවම බලපෑවේ මේ අපි සඳහන් කරන්න තියෙන ආර්ථික බලපෑම. ආර්ථිකමය වශයෙන් තමයි වෙනසක් සමාජය තුළ, ಭಾರತೀಯ සමාජය තුළ ඇතිවන්නට යෙදුනේ. එහිලා මුල් වූයේ ආර්ථික කටයුතු අනුව සමාජයේ සංවිධානය වීමයි. ඒ අනුව කුල ભેදය ඇති විය. කුල ભેදය ඒ අනුව ඇති වෙනවා. ආර්ථික කටයුතු අනුව සමාජයේ සංවිධානය වුණාට පස්සේ කුල ભેදය ඇති වෙනවා. කුලය අනුව මිනිසාගේ උසස් බව හෝ පහත් බව තීරණය කරන ලදී. කුලය අනුව තමයි මිනිසාගේ උසස් බව හෝ පහත් බව තීරණය කරන්නට යෙදුනේ ಭಾರತೀಯ සමාජය තුළ. කුලය උපතින්ම හිමිවන්නකි. කුලය කියන්නේ උපතින්ම හිමි වෙන දෙයක්. උසස් යයි සම්මත කුලවල උපන් මිනිසු සමාජයේ වැඩි වරප්‍රසාද හිමි කරගත්තේ. ඒ කුල ක්‍රමයට අනුව වැඩිම වරප්‍රසාද ප්‍රමාණයක් හිමි වෙන්නේ උසස් යයි සම්මත කුලවල ඉපදිච්ච අයට. උසස් යයි සම්මත කුලවල ඉපදෙන අයට සමාජයේ ඉහළ තැනක් ලැබෙනවා. පහත් යයි සම්මත කුලවල ජනයාට ඇතැම් විට මූලික මිනිස් අයිතිවාසිකම් පවා අහිමි විය. මූලික මිනිස් අයිතිවාසිකමක්වත් සාමාන්‍ය කුලවල හිටපු පිරිස් වලට හිමි වෙන්නේ නැහැ. සමාජයේ උසස් ස්ථාන හිමි වූයේ බ්‍රාහ්මණ කුලයටයි. බ්‍රාහ්මණ කුලයට තමයි සමාජයේ ඉහළම තැන හිමි වෙන්නේ. බ්‍රාහ්මණ කුලයට. ඔව්හු වරප්‍රසාදලත් පරම පූජනීය පුද්ගලයෝ වූහ. වරප්‍රසාද සියල්ල හිමි වෙච්ච පරම පූජනීය පිරිස තමයි බ්‍රාහ්මණයෝ. සමාජ නියමුවන් ලෙස පෙනී සිටියේ ඔවුන්ය. වෙනත් කවර කුලයක හෝ අයෙකුට අවසරයක් නොවිය. ඒ විදිහේ අවසරයක්, ඒ විදිහේ අවස්ථාවක්, වරප්‍රසාදයක් වෙනත් කිසිම කුලයකට කෙනෙක්ට හිමි වෙන්නේ නැහැ. එම වරප්‍රසාදයේ මුළුමනින්ම බමුණන් සතු වූ අතර සෙසු කුලවල ජනයා තමනට අවනත කර ගැනීමට ඔවුන් විසින් ඒ අවස්ථාවක් කරගන්නා ලදී. අපෙන් කෙටි ප්‍රශ්නයක් අහන්න පුළුවන් මුලින් කතා කරපු සාකච්ඡා කරපු තොරතුරු අනුව බ්‍රාහ්මණ ඉගැන්වීමට අනුව ಭಾರತೀಯ සමාජයේ සියලු වරප්‍රසාද හිමි කරගත් වර්ණයේ බවට පත්ුනේ කුලයේ බවට පත්ුනේ මොන කුලයේද මොන වර්ණයේද කියලා අපෙන් ප්‍රශ්නයක් ඇහුවොත් අපිට කියන්න පුළුවන් බ්‍රාහ්මණ වර්ණයට කියලා. සර්ව බලධාරී වූ සියල්ලට අධිපති වූ මහා බ්‍රහ්මයාගේ නියෝජිතයන් ලෙස ඔහු ක්‍රියා කළෝය. කුල හතර අතරින් සර්ව බලධාරී වූ සියල්ලට අධිපති මහා බ්‍රහ්මයාගේ නියෝජිතයන් ලෙස සමාජයේ මෙහෙයවන්නට යෙදුණු වර්ණය කුමන වර්ණයේද කියලා ප්‍රශ්නයක් අහන්න පුළුවන්. බ්‍රහ්මයාගේ නියෝජිතයන් ලෙස සලකන ලද වර්ණයේ හිමි වූයේ කාටද? ඒ වර්ණය කුමක්ද කියලා අහන්න පුළුවන්. බ්‍රාහ්මණ වර්ණය. සමාජයේ ජීවත් වූ උගත් පිරිස වූයේද බමුණන්ය.
ඉගෙනගත්ත පිරිස් බැලුවොත් එහෙම ඒත් බමුණන් තමයි ඉගෙනගෙන තියෙන්නේ. ඔව් රාජ්‍ය අනුශාසකයෝද වූහ. රාජ්‍ය අනුශාසකයන් විදිහට කටයුතු කරන්නේ බ්‍රාහ්මණයන්. බොහෝ විට ගුරුවරුද වූහ. ගුරුවරු වෙලා තියෙන්නේ බ්‍රාහ්මණයි. ඍග්වේදයේ යජුර්වේදයේ හා සාමන් වේදයේ අතර්වණ වේදයේ යන වේද තුන පිළිබඳ දැනුම බමුණන් සතු විය. බමුණන්ට තිබුණා ඍග්වේදය, යජුර්වේදය, සාමන් වේදය, සාමන් වේදය, අතර්වණ වේදය කියන මේ සිව් වේදයේ පිළිබඳව හොඳ දැනුමක්, මනා වූ දැනුමක් බ්‍රාහ්මණයාට තිබුණා. ඍග්වේදයේ, යජුර්වේදයේ, සාමන් වේදයේ, අතර්වණ වේදයේ කියන වේදයන් අතර තමයි සිව් වේදේ වෙන්නේ. ඉතින් මේ සිව් වේදේ පිළිබඳව බ්‍රාහ්මණයාට පුදුම තරම් දැනුමක් තිබුණා, පැවතුණා. යන වේද තුන පිළිබඳ දැනුම බමුණන් සතු විය. මෙම ත්‍රිවේදයේ විසරද බමුණා වේදගු නමින් හඳුන්වා තිබේ. මෙම ත්‍රිවේදයේ සිව් වේදයේ මෙතන හතරක් තියෙනවා. හතරම වේදයන් හතරම තියෙනවා. ත්‍රිවේදයේ නෙමෙයි මේ වේදයන් හතරම විශේෂයෙන් මුල් කාලයේ තිබුණේ මුලින් දැක්වෙන වේදයන් තුන පමණයි. ඒ නිසා තමයි මේ විදිහට දක්වන්නේ. ත්‍රිවේද පාරප්‍රාප්ත වෙච්ච බමුණා වේදගු කියන නමින් හඳුන්වනවා. වේදගු කියලා හඳුන්වන්නේ සිව් වේදයේත් බමුණාය. එහෙම නැත්නම් වේදයන් තුනක් පිළිබඳව දන්නා බමුණාට කියන නම. එහෙම නැත් කියලා ප්‍රශ්නයක් අපින් අහන්න පුළුවන්. අපි මේ පොතේ හැටියට බැලුවොත් එහෙම ත්‍රිවේදයේහි විසරද බමුණා වේදගු කියන නමුන් හඳුන්වන්නේ. සිව් වේදේ නෙවෙයි ත්‍රිවේදයේ දන්න බමුණා තමයි වේදගු කියලා හඳුන්වන්නේ. සමාජයේ උසස්ම ස්ථානය හිමි කරගෙන සිටි බ්‍රාහ්මණ වංශිකයෝ දේව වාක්‍ය නම් වූ වේදේ ගුරු කොටගෙන මුළු මහත් සමාජයේම සංවිධානය කළෝය. මේ වේදයටම කියන නමක් තමයි දේව වාක්‍ය. දේව වාක්‍ය පදනම් කරගෙන සමාජයේම සංවිධානය කළා කියලා මීට කලිනුත් අපි දීර්ඝව සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් දේව වාක්‍ය කියන්නේ වේදයටම තවත් නමක්. දෙවියන් විසින් ප්‍රකාශ කරන ලද වාක්‍ය නිසා ඉගැන්වීම නිසා දේව වාක්‍ය කියලා පාවිච්චි කරනවා. සමාජයේ ඉහළම තලයේ රැඳුණු ඔවුහු සෙසු කුලවලට හිමි තත්වයට තීරණය කොට විග්‍රහ කළෝය. සමාජයේ සංවිධානය කළා විතරක් නෙවෙයි සමාජයේ ඉහළම කුලයේ විදිහට ඉහළම තැන හිටපු මහා බ්‍රහ්මයාගේ නියෝජිතයන් විදිහට කටයුතු කරන බ්‍රාහ්මණික පිරිස් සමාජයේ අනිත් සියලුම කොටස් පාලනය කිරීම සඳහා සංවිධානය කිරීම සඳහා යොමු වෙනවා. ඒ අනුව උසස්ම හිමිකම් හා වරප්‍රසාද බමුණන් වෙත පවරා ගන්නා ලදී. උසස්ම වරප්‍රසාද සහ හිමිකම් සියල්ලක්ම පවරාගත්තා බමුණන්ට. මනුස්මෘතියේ දැක්වන පරිදි ඉගෙනීම, ඉගැන්වීම, යාග කිරීම හා කරවීම, යාග කරවීම, දන් පිළිගැන්වීම ආදී කටයුතු පිළිබඳ අයිතිය බමුණන් සතු වූයේ. මනුස්මෘතියේ තමයි මේවා දැක්වෙන්නේ. මනුස්මෘතියේ දැක්වෙන විදිහට බ්‍රාහ්මණයන්ට තිබුණු වගකීම් දක්වලා තියෙනවා. මනුස්මෘතියේ දැක්වෙන විදිහට මේවා තමයි බ්‍රාහ්මණයාගේ යාග කිරීම, යාග කරවීම, මේ කටයුතු බමුණන් විසින් සිදු කළ යුතු වෙනවා. බමුණන්ගේ කාර්යභාරය බවට පත් වෙනවා. ඉගෙනීම, ඉගැන්වීම, යාග කිරීම, යාග කරවීම, දන් පිළිගැන්වීම, දන් පිළිගැනීම. ඔය කියන කාරණාවන් බ්‍රාහ්මණයාගේ කාර්යයන් විදිහට දැක්වෙන්නේ මනුස්මෘතිය තුල. මනුස්මෘතියෙහි දැක්වෙන විදිහට බ්‍රාහ්මණයාගේ කාර්යභාරය ආදී කටයුතු පිළිබඳ අයිතිය බමුණන් සතු වූයේ. ඉගෙනීම යන්නේ මූලිකවම උතුම් ආගමික සාහිත්‍ය වූ වේදයේ ඉගෙනීම අදහස් වේ. ඉගෙනීම කියන එකෙන් අදහස් කරන්නේ උතුම් ආගමික සාහිත්‍ය වෙන වේදයේ ඉගෙන ගැනීම. එසේම බමුණන්ගේ අනුශාසකත්වය හා සංවිධානයේද මෙහෙයවීමද ඇතිව යාග හෝම පැවැත්වින
බමුණන්ගේ අනුශාසකත්වය හා සංවිධානය අනුව තමයි යාග හෝම ආදිය පවත්වන්නේ. යාග හෝම ආදී පැවැත්වීම ඉගෙනීම ඊට පස්සේ යාග හෝම ආදී පැවැත්වීම සිද්ධ වෙන්නේ බමුණන්ගේ අවවාද අනුශාසකත්ව ඇතිව. අශ්වමේධ, පුරුෂමේධ, වාජපේය, නිරග්ගල ආදී නම් වලින් මේ යාග හෝම හඳුන්වනවා. එකල බ්‍රාහ්මණික සමාජය තුල ಭಾರತයේ පැවතුණු යාග හෝම වර්ග කිහිපයක් දක්වන්න කියලා අපෙන් ප්‍රශ්නයක් ඇහුවොත් අපිට මේ විදිහට පිළිතුරු දෙන්න පුළුවන් වෙන්න ඕන. අශ්වමේධ, පුරුෂමේධ, වාජපේය, නිරග්ගල. අශ්වමේධ, පුරුෂමේධ, වාජපේය, නිරග්ගල. යාග හෝම හඳුන්වා තිබේ. සාන්ති කර්ම විශේෂයක් වුවද දෙවියන්ට පූජා වශයෙන් පවත්වන ලද්දා වූද යාග හෝම සඳහා සිය ගණන් තිරිසන් සතුන්ද ඇතැම් විට මිනිසුන්ද මරා බිලි දුන් බව සඳහන් වේ. මෙතන වැදගත් වෙනවා මොනවද මේ යාග හෝම කියන්නේ කියලා ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ಭಾರತೀಯ සමාජය තුළ බමුණන් විසින් සිදු කරන ලද ප්‍රධාන ආගමික කාර්ය වන යාග හෝම පිළිබඳ හැඳින්වීමක් කරන්නට කියලා කිව්වොත් එහෙම මෙන්න මේ වගේ යාග හෝම ක්‍රම පැවතිලා තියෙනවා. මේ යාග හෝම පැවැත්වීමේදී ප්‍රධාන අනුශාසකත්වයේ ලැබෙන්නේ බ්‍රාහ්මණයා විසින්. බ්‍රාහ්මණයා තමයි මේ සියලු කාර්යයන් සිදු කරන්නේ. ඒ වගේම මේ සඳහා දෙවියන්ට කරන ලද පූජාවක් විදිහට සංවිධානය කරගන්න පූජාවක් තමයි යාග හෝම කියලා කියන්නේ. යාග හෝම සඳහා සිය ගණන් තිරිසන් සතුන් සමහර වෙලාවට මිනිස්සුන්වත් මරලා බිල්ලට දීලා තියෙනවා. ඒ විදිහට පොඩි හැඳින්වීමක් කරන්නට පුළුවන්කම තියෙනවා. බමුණන්ට දන් දීම සුද්‍රයන් හැර වෙනත් කුලවල ජනයාගේ පරම යුතුයකම ලෙස සැලකන ලදී. බමුණන්ට දන් දීම සුද්‍රයන් හැර වෙනත් කුලවල ජනයාගේ පරම යුතුයකමක් ලෙස. බමුණන්ට දන් දිය නොහැකි කුලය වෙන්නේ සුද්‍ර කුලයේ අයට. අපෙන් කෙටි ප්‍රශ්නයකදී අහන්න පුළුවන් බමුණන්ට දන් දීමට නොහැකි කුලය වන්නේ මොකක්ද? සුද්‍ර කුලය. සුද්‍ර කුලයේ හැර අනිකුත් කුල සියල්ලටම බමුණන්ට දන් දිය හැකිය. ඒ කුල මොනවද කියලා ඇහුවොත් එහෙම අපිට කියන්න පුළුවන් වෙන්න ඕන, ලියන්නට පුළුවන් වෙන්න ඕන. සිය ගණන් බමුණන් එක්කොට රජවරුන් හා වෙනත් ධනවත් ප්‍රධානීන් වැනි අය විසින් මහදන් පවත්වන ලද බව බෞද්ධ සාහිත්‍යයේද සඳහන්ය. සිය ගණන් බමුණන් එක් කරලා රජවරු ඒ වගේම ධනවත් ප්‍රධානීන් මහා දාන පවත්වපු ආකාරයන් පිළිබඳව බෞද්ධ සාහිත්‍යයේ තොරතුරු අන්තර්ගත වෙනවා. බමුණු කුලයට අයත් වූ සිය උසස් කුලවත්කම ගැන බෙහෙවින්ම ආඩම්බර වූහ. බමුණු කුලයේ හිටපු අය ගොඩක් ආඩම්බර වෙලා තියෙනවා තමන්ගේ කුලය ගැන. අස්සලායන නම් උගත් බමුණකු සිය කුලයේ ශ්‍රේෂ්ඨත්වයේ හෙවත් වර්ණ සුද්ධිය පිළිබඳව බුදුරජාණන් වහන්සේ ඉදිරියේ කළ ප්‍රකාශයක් අස්සලායන සූත්‍රයේ සඳහන් වෙන්නේ මෙන්න මේ විදිහට. අස්සලායන සූත්‍රයේ අස්සලායන කියන බමුණා තමන්ගේ වර්ණයේ ශ්‍රේෂ්ඨත්වයේ බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ප්‍රකාශ කරපු ආකාරය මෙන්න මෙහිම දැක්වෙනවා. මේ ප්‍රකාශය දැක්වෙන අස්සලායන සූත්‍රයේ ප්‍රශ්නයක් අහන්න පුළුවන්. බමුණන්ගේ ශ්‍රේෂ්ඨත්වය ගැන බුදුරජුන් ඉදිරියේ එක්තරා බමුණෙක් ප්‍රකාශ කරන ලද බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙනවා. ඒ කුමන බමුණාද? ඒ සූත්‍ර දේශනාවේ නම මොකක්ද කියලා ප්‍රශ්නයක් අහන්න පුළුවන්. අස්සලායන කියන බමුණා, උගත් බමුණා අස්සලායන කියන සූත්‍රය තමයි මේ විස්තරය දැක්වෙන්නේ. පවත් ගෞතමයන් වහන්සේ බ්‍රාහ්මණයෝ මෙසේ කීවාහුය. බ්‍රාහ්මණයෝම ශ්‍රේෂ්ඨය. සෙසු වර්ණ කුල පහත්ය. බ්‍රාහ්මණ වර්ණය ශුක්ලය, සුදුය. සෙසු වර්ණ කෘෂ්ණය, කළුය. බ්‍රාහ්මණයෝම පරම පවිත්‍ර වේ. සෙසු වර්ණ එසේ නොවේ. බ්‍රාහ්මණයෝ බ්‍රහ්ම පුත්‍රයෝය. පපුවෙහි වැස මුයෙන් උපන්නෝය. බ්‍රහ්මගෙන්ම උපන් බැවින් බ්‍රහ්මජේහ. බ්‍රහ්මයා විසින්ම නිමවන ලද බැවින් බ්‍රහ්ම නිර්මිතයහ. බ්‍රහ්මයාම පිහිට කර වසන බැවින් බ්‍රහ්ම දායාදය. ඔය විදිහට
අසලායන කියන බමුණා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ප්‍රකාශ කරනවා. මේක නැවත නැවත කියවලා ඔබ පාඩම් කරගත යුතුයි. මෙන්න මේ වගේ ප්‍රකාශ කරමින් බමුණන් විසින් තමන්ගේ කුලයේ උසස් බව ප්‍රකාශ කරපු අවස්ථාවන් පිළිබඳව බෞද්ධ සූත්‍ර දේශනාවන් වල තොරතුරු අන්තර්ගත වෙනවා කියලා ඔබට කියන්න පුළුවන්කම තියෙනවා. ඒ සඳහා ඒ අවශ්‍ය කරන දේවල් කිහිප වතාවක්ම කියවලා කටපාඩම් කරගත යුතුයි. ආගමික නායකත්වයක් ධනවත් බවත් වංශවත් බවත් උරුමය කරගෙන සිටි බ්‍රාහ්මණ සමාජයේ පස්කම් සුවයෙන් පිරුණු ජීවිත ගත කළ බවද පෙනේ. ඔවුහු සෙසු කුලවලට අඩු අයිතිවාසිකම් දුන්හ. පස්කම් සුව විඳිමින් ඉහළම වරප්‍රසාද ලබා ගනිමින් ආගමික නායකත්වයේ ධනවත් බව වංශවත් බව කියන මේ හැම දෙයක්ම බමුණන්ට තිබුණා. ආගමික නායකත්වය සමාජය තුල ලැබිලා තිබුණා. ධනවත්කමක් තිබුණා. ඒ වගේම වංශවත් බව කියන කරුණු සියල්ලක්ම සම්පූර්ණ වුණා. හැබැයි එහෙම තමන්ගේ ආගමික නායකත්වය ධනවත්කම වංශවත්කම ගොඩනගා ගන්න බ්‍රාහ්මණයා විසින් අනිත් සමාජ වර්ණයන් වලට අඩු වරප්‍රසාද සමූහයක් තමයි ලබා දීලා තිබුණේ. සමාජයේ දෙවැනි තැන හිමි වූයේ ශාස්ත්‍රීය වංශිකයන්ටයි. ශාස්ත්‍රීය වංශිකයන්ට තමයි දෙවැනි තැන හිමි වුණේ. බ්‍රාහ්මණයන්ට මුල් තැන ලැබෙනවා. ශාස්ත්‍රීයන්ට දෙවන තැන හිමි වෙනවා. මුල් යුගයේදී ආර්යයන් හා අනාර්යයන් අතර හටගත් යුද්ධ අවසන් වූ පසු සංවිධානය වෙමින් පැවති සමාජය තුළ නීතියක් සාමයක් රැකගෙන යෑමේ අවශ්‍යතාවයක් ඇතිවිය. මුල් කාලේ ආර්ය අනාර්ය කියන ભેදය අනුව බෙදලා තිබුණු සමාජයේ පස්සේ කාලේ වෙනකොට නීතියක් සාමයක් රැකගෙන යෑමේ අවශ්‍යතාවයකින් යුක්ත නීතියක් සාමයක් රැකගෙන යෑමේ අවශ්‍යතාවයකින් යුක්තව නිර්මාණය වෙමින් ආවා. නිර්මාණය වුණා. ඒ අනුව ශක්තිමත් වූ දක්ෂ මිනිසුන් විසූ කුලවලට පාලන කටයුතු බාර විය. නීතියක් සාමයක් රැකගෙන යාම සඳහා අවශ්‍යතාවයක් ඇති වෙනවා. ඒ අනුව ශක්තිමත් වූ දක්ෂ මිනිස්සු හිටපු කුලවලට පාලන කටයුතු බාර වුණා. නීතියක් සාමයක් ආරක්ෂා කරගෙන යාමට නම් හොඳ ශක්තිමත් ඒ වගේම දක්ෂ මිනිස්සු ඉන්නට ඕන. එනිසා ඒ කුලවල අයට මේ නීතිය සහ සාමය රැකගෙන යෑමේ භාර දූර කටයුත්ත භාර වෙනවා. ශාස්ත්‍රීය වංශය ලෙස පසු කාලයේදී හඳුන්වන ලද්දේ මොවුන් බව පෙනේ. මේ පිරිස තමයි පස්සේ කාලයේදී ශාස්ත්‍රීය වංශිකයෝ විදිහට සමාජය තුළ ඉඳලා තියෙන්නේ. මනුස්මෘතිය අනුව සමාජ පාලනයේ දන් දීම, ත්‍යාග කිරීම, කාමයේ නොඇලීම යන මේවා ශාස්ත්‍රයාට නියමිතයි. මනුස්මෘතිය කියන්නේ වර්ණ ධර්ම වලට අනුව එක එක වර්ණයට හිමි වෙලා තිබුණු ස්වධර්ම ඇතුළත් වෙන ස්වධර්ම පිළිබඳව ගොඩක් තොරතුරු අන්තර්ගත වෙන පොතක් ග්‍රන්ථයක් මූලාශ්‍රයක්. ඉතින් මේකේ සඳහන් වෙනවා ශාස්ත්‍රීය වර්ණයට මොනවද තිබුණු ලබා දීලා තිබුණු වගකීම් කියලා. වරප්‍රසාද මොනවද කියලා. මේ තියෙන්නේ ශාස්ත්‍රීය වංශයට අයිති වෙලා තිබුණු කාර්ය භාරය. මනුස්මෘතියේ තමයි සඳහන් වෙන්නේ ප්‍රජා පාලනයේ දන් දීම, යාග කිරීම, කාමෙහි නොඇලීම. ප්‍රජා පාලනයේ දන් දීම, යාග කිරීම, කාමෙහි නොඇලීම. ඒ විදිහට කටපාඩම් කරලා ඔබ මතක තබා ගත යුතුයි මේ කරුණ. ශාස්ත්‍රීය වංශිකයෝ මූලික වශයෙන්ම පාලක පන්තියට අයත් වූ. ශාස්ත්‍රීය වංශය කියන්නේ පාලක පන්තිය. පාලන කටයුතු කෙනෙක් ගියපු පිරිස තමයි ශාස්ත්‍රීය වංශය. නීති අනපනත් පැනවීම, ඒවා ක්‍රියාවට නැංවීම, නීති අනපනත් ඉක්මවන අයට දඬුවම් දීම, රාජ සේවය. ශාස්ත්‍රීය වංශිකයන් විසින් සිදු කරන්නට යෙදුණු සමස්ත කාර්ය භාරය අනුව නීති අනපනත් පැනවීමේ වගකීම, ඒවා ක්‍රියාවට නැංවීම, නීති අනපනත් ඉක්මවන අයට දඬුවම් දීම සහ රාජ සේවය සිදු කිරීම.
ශාස්ත්‍රීය වංශිකයන්ගේ කාර්යභාරී බවට පත් වුණා. මේ අපි කතා කරමින් සිටින්නේ සමාජයේ විෂමතාවය පිළිබඳව. බ්‍රාහ්මණයාට ලැබිලා තිබුණු තත්ත්වය, බ්‍රාහ්මණයා ගොඩනගාගත්ත තත්ත්වය. ඉන් අනතුරුව දෙවනි තැන හිමි වෙන ශාස්ත්‍රීය වංශිකයන්ට ලැබිලා තියෙන කාර්යභාරී වරප්‍රසාද පිළිබඳව තමයි දෙවෙනියට කතා කරමින් සිටින්නේ. ඔවුන් විසින් කරන ලද කටයුතු සමහරකි. සමාජයේ ඉහළම පන්ති දෙක වූයේ බ්‍රාහ්මණයන් ශාස්ත්‍රයන් වූ බැවින් දෙපක්ෂ අතර එක්තරා තරඟකාරීත්වයක්ද පැවති බව පෙනේ. උසස්ම කුල දෙක බවට පත් වුණේ බ්‍රාහ්මණ සහ ක්ෂත්‍රිය කියන වංශ දෙක. ඒ නිසා මේ වංශ දෙක අතර මේ කුල දෙක අතර නිතර ගැටුම් ඇති වෙච්ච බවක් දකින්නට තියෙනවා. වංශ දෙකටම අයත් වූ තම තමන්ම උසස් බව කියාපෑමට වෑයම් කළා. තම තමන් උසස් කියලා කියාපාන්නට බොහෝ උත්සාහයක් අරගෙන තියෙනවා මේ වංශ දෙකේම පිරිස්. බමුණෝ ශාස්ත්‍රියෝ යටපත් කොට තමන්ම කැපිපෙනෙන්නට උත්සාහ ගත්තා. බමුණෝ ශාස්ත්‍රයන් යටපත් කරලා තමන්ම කැපිපෙනෙන්නට දැඩිසේ උත්සාහ කළා තියෙනවා. සමාජයේ තුන්වෙනි ස්ථානයේ හිමි වූයේ වෛශ්‍යයන්ටය. තුන්වෙනි ස්ථානය ලැබෙන්නේ වෛශ්‍ය කියන කුලයේ අයට. ආර්යයන්ගේ මුල් සමාජ සංවිධානය තුළ කෘෂිකර්මය, වෙළඳාම, සත්ව පාලනය වැනි ආර්ථික වශයෙන් නිෂ්පාදන හා බෙදා හැරීම පිළිබඳ කටයුතු වල නිරත වූවන් වෛශ්‍ය නාමයෙන් සලකන ලද බව පෙනේ. නැවත වතාවක් අපි බලමු. ආර්යයන්ගේ මුල් සමාජ සංවිධානය තුළ කෘෂිකර්මය, වෙළඳාම, සත්ව පාලනය වැනි ආර්ථික අංශයේ නිෂ්පාදන හා බෙදා හැරීම පිළිබඳ කටයුතු වල නිරත වූවන් වෛශ්‍ය නාමයෙන් සලකන ලද බව පෙනේ. කෘෂිකර්මය, වෙළඳාම, සත්ව පාලනය කියන මේ ආර්ථික අංශයේ නිෂ්පාදන හා බෙදා හැරීම සම්බන්ධව හිටපු පිරිස තමයි වෛශ්‍ය නාමයෙන් හඳුන්වලා තියෙන්නේ. පාලන කටයුතු ගැන කියපු පිරිස ශාස්ත්‍රීය පිරිස. ඊට අමතරව වෛශ්‍ය කියන පිරිස කරලා තියෙන්නේ කෘෂිකර්මය, වෙළඳාම, සත්ව පාලනය වගේ ආර්ථික අංශයේ නිෂ්පාදන සහ බෙදා හැරීම පිළිබඳව කටයුතු කිරීම තමයි සිදු කරලා තියෙන්නේ. සමාජයේ සිව්වැනි ස්ථානයේ හිමි වූයේ ශුද්‍රයින්ටයි. හතරවෙනි ස්ථානය ලැබෙන්නේ ශුද්‍ර කියන පිරිසට. ශුද්‍ර ඔවුන් චතුර් වර්ණයෙහි පහත්ම පිරිස ලෙස සැලකන ලදී. උසස් යයි සම්මත වූ මුලින් දක්වන ලද කුල තුනටම මෙහෙකාරකම් කිරීම ඔවුන්ගේ උරුමය විය. මේ ශුද්‍ර කුලයට හිමි වෙන්නේ උසස් යයි සම්මත මුලින් දක්වපු කුල තුනටම මෙහෙකාරකම් කිරීම. බ්‍රහ්මයා විසින් ශුද්‍රයන්ට නියම කරන ලද එකම කාර්යය ත්‍රිවිධ වර්ණයන්ට දාසකම් කිරීම යයි මනුස්මෘතියෙහි සඳහන් වේ. මනුස්මෘතියේ සඳහන් වෙනවා බ්‍රහ්මයා විසින් ශුද්‍රයන්ට නියම කරන ලද එකම කාර්ය ත්‍රිවිධ වර්ණයන්ට දාසකම් කිරීම දැක්වෙන්නේ මනුස්මෘතියේ. ඔව්හු අතිශයින්ම කනගාටුදායක කටුක ජීවිතයකට උරුමකම් කී මිනිසුන් වූහ. මේ පිරිස අතිශයින්ම කටුක ජීවිතයක් ගත කරපු පිරිසක් වුණා. ඔවුන්ට මූලික මිනිස් අයිතිවාසිකම් පවා අහිමි වූ බව පෙනේ. ධනවත් වංශවත් කුලවල ජනයාගේ පාරම්පරික මෙහෙකරුවෙකු ලෙස මුළු ජීවිතයම ගත කිරීමට ශුද්‍රයාට සිදු වූයේ. ඔවුන්ට ආගමික අයිතිවාසිකම් හිමි නොවේ. යාග කරවීමට, ඒවාට සහභාගී වීමට තහනම්. ආගමික පාඨ ගායනා කිරීමට හෝ සවන් දීමටද ආගමික කටයුතු වලට සම්බන්ධ වීමටද මේ ශුද්‍ර පිරිසට තහනම්. ශුද්‍රයෙකු ආගමික පාඨයක් ගායනා කළහොත්, ශ්‍රවණය කළහොත් ඉතා දරුණු අමානුෂික දඬුවම් විඳීමට ඔහුට සිදු වෙනවා. බොහෝ ශුද්‍රයෝ ඔවුන්ගේ ස්වාමිවරුන් විසින් විකිණිය හැකි මිලදී ගැනීමට මිලදී අනුන්ට ලබාගත හැකි තත්වයක පසු වූහ. බොහෝ ශුද්‍රයෝ ඔවුන්ගේ ස්වාමිවරුන් විසින් විකිණිය හැකි මිලදී අනුන්ට ලබාගත හැකි තත්වයක පසු වුණා. සිය ජීවිතය පිළිබඳව ස්වාධීනව පෞද්ගලික තීරණ ගැනීමට ඉඩක් මේ ශුද්‍ර පිරිසට තිබුණේ නැහැ. විවිධාකාර වූ වහල් සේවාවන්හිද කසල සෝදනයේ වැනි රැකියාවලද නිරත
වන්නට මේ සූත්‍ර පිටසට සිදු වුණා. රාජ්‍ය පාලනය හා ඊට සම්බන්ධ වූ කිසිදු කටයුත්තකට කවර ආකාරයකින් හෝ සම්බන්ධ වීමට සුත්‍රයාට ඉඩක් ලැබුණේ නැහැ. ඔවුහු නිරතුරු අනුන් විසින් පාලනය වනු ලැබූහ. තමන් කැමති රැකියාවක් කිරීම, පෞද්ගලිකව ධනය රැස්කොට පරිහරණය කිරීම, ආර්ථික වශයෙන් ස්වාධීනව ක්‍රියා කිරීමේ අවස්ථාවන් සුත්‍රයන්ට තහනම්. සමාජයේ වෙනත් කුලවලට අයත් මිනිසුන් හා සමව හැසිරීමට ඉඩක් සුත්‍ර පිරිසට නැහැ. අධ්‍යාපනය ලැබීම මුළුමනින්ම සුත්‍රයාට තහනම්. ආගමික නිදහස මෙන්ම අධිකරණයේ ඉදිරියට යාමේ නිදහසක් සුත්‍රයන්ට ලැබුණේ නැහැ. මෙසේ සමාජ බෙදීම මුල් කරගෙන පහත් න්‍යාය සම්මතව සිටි සුත්‍රයන්ට සිදු වුණේ හැම අතින්ම බලවත් අසාධාරණ කම් වලට පත් වෙන්නට. ඉතින් මේ අපි කතා කළේ කුල හතරට ලැබිලා තිබුණු කාර්යභාරයන් අපිට එක එක කුලය ගැන වෙන වෙනම අහන්න පුළුවන් විභාගයේදී. බ්‍රාහ්මණ කුලය ගැන විස්තර අහන්න පුළුවන්. ශාස්ත්‍රීය කුලයේ වගකීම් මොනවද මනුස්මෘතියේ දැක්වෙන විදිහට. ඒ අනුව ප්‍රශ්නයක් අහන්න පුළුවන්, ප්‍රශ්න අහන්න පුළුවන්. එහෙම නැත්නම් වෛශ්‍ය කුලයට හිමි වෙලා තිබුණු වගකීම් මොනවද? කොයි වගේ තත්ත්වයක්ද ಭಾರತೀಯ සමාජය තුළ ලැබිලා තිබුණේ කියලා තව ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ශුද්‍ර කුලය පීඩිතම කුලයේ විදිහට කටයුතු කරද්දී මනුස්මෘතිය ඒ සඳහා දක්වලා තියෙන අනුබලය මනුස්මෘතිය තුළ ශුද්‍රයාට දක්වලා තියෙන ආකාරය ඇතුළත් කරමින් ශුද්‍රයාට සමාජයේ හිමි වෙලා තිබුණු තැන කොයි වගේ තැනක්ද කියලා අපෙන් ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඒ විදිහේ ප්‍රශ්න අහන්නට පුළුවන්. මේ සමාජ බෙදීම අනුව සමාජයේ විෂමතාවය අනුව නිරන්තරයෙන්ම දහම් පාසල් අවසාන විභාගයේදී මේ කුලවලින් එකක් පිළිබඳව අනිවාර්යයෙන්ම අහනවා. ඒ නිසා ඒ පිළිබඳව අවධානය අපිට යොමු කරන්නට සිදු වෙනවා. ඉහත දක්වන ලද ප්‍රධාන කුල හතර හැරුණු විට ඊටමත් පහත් යයි සලකන ලද පංචමයෝද ಭಾರತೀය විසූහ. පංචම කියලා තවත් කුලයක් හිටියා. මේ කුල හතරටම අමතරව තවත් කුලයක් තිබුණා පංචම කියලා කුලයක්. පස්වැනි තැනට ගැනුණු බැවින් පංචම නමින් හඳුන්වන ලද එවැනි කුල පහක් ගැන සඳහන් වේ. පස්වැනි තැනට තිබුණු නිසා මේ කුලය පංචම කුලයේ විදිහට හඳුන්වනවා. මේ කුලයට අයත් වෙන වේන කුළු පොතුකාරයෝ, නේසාද, වැද්දෝ, පුක්කුස වේන කුළු පොතුකාරයෝ, නේසාද, වැද්දෝ, පුක්කුස, කසල සෝදකයෝ, චණ්ඩාල, වහල්ලු, රතකාර, ශ්‍රියතනන්නු. මේ අපි සඳහන් කළේ ಭಾರತೀಯ සමාජය තුළ තිබුණු කුල වල පස්වෙනි කුලයේ කොටස් පහ. වේන, නේසාද, වේන කුළු පොතුකාර, නේසාද වැද්දෝ, පුක්කුස, කසල සෝදකයෝ, චණ්ඩාල, වහල්ලු, රතකාර, ශ්‍රියතනන්නෝ කියන පංචමයෝ කොටස් පහක් හිටියා. යනුවෙන් ඔවුන් හැඳින්වින. අවම මිනිස් උරුමය පවා අහිමි විය. අවම මිනිස් උරුමයක්වත් මේ පිරිසට තිබුණේ නැහැ. ඔවුහු ශුද්‍රයන්ටත් වඩා පීඩිතව අසරණව අතිශයින්ම කටුක ජීවිත ගත කළෝය. ආගමික අධ්‍යාපන අධිකරණයේ ආර්ථික හා සමාජික යනාදී හැම අංශයකින්ම අහිමි කරන ලද අයිතිවාසිකම් ඇතැම් විට උඩුකයට ඇඳුමක් ඇඳීමට පවා අවසරයක් නොලැබූහ. ආගමික නිදහසක්, අධ්‍යාපනිකමය නිදහසක්, අධිකරණමය නිදහසක්, ආර්ථිකමය නිදහසක්, සමාජිකමය නිදහසක් මේ පිරිසට තිබෙන්නේ නැහැ. කොච්චරද කියනවා නම් පීඩාව උඩුකයට ඇඳුමක් ඇඳීමට පවා මේ පංචමයන්ට අවස්ථාවක් අවසරයක් තිබිලා නැහැ. ಭಾರತೀಯ මිනිස් ජීවිතයේ සංවිධානය වී පැවතියේ මෙම කුල ක්‍රමයේ හෙවත් චතුර්වර්ණය අනුව. මේ කුල ක්‍රමයට අනුව තමයි ಭಾರತೀಯ සමාජය තුළ විසමාකාර වූ සමාජ නිර්මාණයක් සකස් වෙලා තිබුණේ. අධ්‍යාපනයේද ඒ අනුවම සකස් විය. අධ්‍යාපනය සකස් වුණේ එහෙමමයි. ආර්ථිකයේද ඒින්ම සංවිධානය විය. බ්‍රාහ්මණ වංශික දරුවෝ
චතුර්වේදය ඉගෙන ගත්හ. නීති ශාස්ත්‍රයේද ආගමික වතාවත් හා චාරිත්‍රද පුහුණු වූහ. ශාස්ත්‍රීය දරුවෝ රාජ්‍ය පාලනය හා සම්බන්ධ වූ දෑ ඉගෙන ගත්තා. රාජනීතිය, හස්ති ශිල්ප, කඩු ශිල්ප, දුනු ශිල්ප ආදිය. ශාස්ත්‍රීය වංශිකයන් විසින් පුරුදු වෙන ලද, පුහුණු කරන ලද විෂය ධාරාවන් මොනවද? විෂය ධාරාවන් 3ක් දක්වන්න කියලා අපෙන් අහන්න පුළුවන්. එහෙම නැත්නම් 4ක් දක්වන්න කියලා කියන්න පුළුවන්. එහෙම වුණොත් අපිට පිළිතුරු දෙන්න වෙනවා ශාස්ත්‍රීය වංශිකයන්. එහෙම නැත්නම් පාලන කටයුතු ගැන කියපු පිරිස් රාජනීතිය, හස්ති ශිල්ප, කඩු ශිල්ප, දුනු ශිල්ප කියන මේ දේවල් ඉගෙනගෙන තියෙනවා, හදාarලා තියෙනවා. වෛශ්‍ය දරුවෝ වෙළඳාම සතුන් නැති කිරීම ගොවිතැන් ආදී සිය කුලයේ උරුමයන් වූ ආර්ථික කටයුතු පුහුණු වූහ. වෛශ්‍යයන්ට හිමි වුණේ වෙළඳාම් කිරීම, සතුන් නැති කිරීම, ගොවිතැන් කිරීම වගේ කටයුතු. ඉතින් මේ වෛශ්‍ය කුලයේ පිරිස් මේ දේවල් හුරු පුරුදු වුණා. පංචම ගෝත්‍රිකයෝද සුද්‍රයෝද සිය පාරම්පරික උරුමය වූ පහත්ය සම්මත විවිධ වෘත්තීන් පුහුණු කළහ. ඒ අනුව පූජක ආචාර්යවරුද පාලකයෝද නිෂ්පාදනය හා බෙදා හැරීම් කරන්නෝද පහල් දාසකම් කරුවෝද එකල සමාජයට අයත් වූහ. එකිනෙකාට සමාජයේ හිමි ස්ථානයේ උස් හෝ පහත් වූයේය. සමාජය තුළ සැමට සමාන වරප්‍රසාද හිමිකම් අයිතීන් හා යුතුයකම්ද නොතිබුණු බව පෙනේ. ඉහළම පැලැන්තියේ ඉඳලා ආගමික, සමාජීය, ආර්ථික, අධ්‍යාපනික, පාලන මේ හැම අංශයකම පිරිස් හිටියා. ඒ අයට ඔය වගේ තත්වයක් තමයි හිමි වෙලා තිබුණේ. ඒක තමයි ಭಾರತೀಯ සමාජයේ තුල පැවතුණු බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලවකවානුව වෙනකොට පැවතුණු සමාජ වටපිටාව. එහෙනම් ඒ සමාජ වටපිටාව ගැන අපෙන් දහම් පාසල් අවසාන විභාගයේදී බුද්ධ චරිතය කියන පොත යටතේ ප්‍රශ්න පත්‍රයේ යටතේ ප්‍රශ්න අහන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේ එක එක කුලයට අයිති කාර්යභාරයන් පිළිබඳව ඒ එක එක කුලයේ ස්වභාවයන් පිළිබඳව වෙන වෙනම හොඳින් මතක තබා ගත යුතුයි. දහම් පාසල් අවසාන විභාග පාඩම් සහ ප්‍රශ්නෝත්තර අපි මේ සාකච්ඡා කරමින් සිටින්නේ. ඉතින් අපේ නාලිකාව subscribe කරලා නැත්නම් subscribe කරලා අපේ නාලිකාවත් එක්ක එකතු වෙන්න පුළුවන්. ඔබේ සමීපයටම මේ විදිහට subscribe කරලා bell icon එක එබුවට පස්සේ පාඩම් ගෙන්වා ගන්නටත් පුළුවන්කම තියෙනවා. අනිකුත් යාළුවන්ටත් මේ පිළිබඳව දැනුම් දෙන්නට කියලා ඔබට සිහිපත් කරනවා. දහම් පාසල් අවසාන විභාග පාඩම් හා ප්‍රශ්නෝත්තර සාකච්ඡාව සමගයි එකතු වුණේ බුද්ධ චරිතයේ පළවෙනි පාඩමේ දෙවෙනි කොටස. ඉතා දීර්ඝ පාඩම්. හැබැයි සරලව පැහැදිලිව අපි ඔබට මේ පාඩම් කියලා දෙනවා. ඒ වගේම ප්‍රශ්න අහන්නට තියෙන අවස්ථාවන් පිළිබඳවත් සාකච්ඡා කරමින්ම මේ පාඩම් අපි ඉදිරියට පවත්වාගෙන යන්න ඉදිරියට සිදු කරගෙන යන්නේ. අනිකුත් පාඩම් අනිකුත් පොත්වලට අදාළ පාඩම් මේ වෙද්දී අපගේ නාලිකාවට එකතු කරලා තියෙනවා. පහතින් අපි ලින්ක් දාලා තියෙනවා. ඒ ලින්ක් වලින් පුළුවන් ඔබට මේ පාඩම් සියල්ලක්වත් ලබා ගන්නට. එසේනම් ඊළඟ කොටසින් හමු වෙමු. ඔබට තෙරුවන් සරණයි.